නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ශ්‍රද්ධාවන්ත පින්නතුනි 2021 වසරේ ජුනි මාසයේ 24 වෙනිදා පොසොන්පුර පොහෝ දවසේ පැවැත්වෙන භාවනා වැඩසටහන මනුෂ්‍ය ආත්ම භාවයේ පමණයි තමන්ගේ ජීවිතය පිළිබඳව පරිේශනයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙන එකම ආත්ම භාවය මනුෂ්‍ය ආත්ම භාවය පමණයි. ඒක දුර්ලභයි. අතිශයින්ම දුර්ලභයි. ඒ දුර්ලභ වූ ජීවිතයේ ආයු කාලය වසර අවුරුදු 120ක උපරිමයකට යටත්ව අපි සෑම සියලු දෙනාම ජීවත් වෙනවා. ජීවත් වන කාලය තුල ලෝකේ සෑම දෙයක් පිළිබඳවම ඉගෙන ගන්නවා. බාහිර ලෝකයේ පිළිබඳව විශාල පරිශ්‍රණයක යෙදෙනවා. ඒ සඳහා සමහර වෙලාවට විශාල ප්‍රමාණයේ කැපකිරීම ශ්‍රමය ධනය බලය ආදී කරුණු කාරණාවන් මූලික කරගෙන තමයි පරිශ්‍රණය ඔබ විසින් සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් ඒ ඉගෙන ගැනීම ඔබ සිද්ධ කරන්නේ. නමුත් පින්නතුනේ
අපට අතපසු වෙන දේ තමයි අපේ ආධ්‍යාත්මය පිළිබඳව දැන ඉගෙන ගන්න එක. ආධ්‍යාත්මය පිළිබඳව දැන ඉගෙන ගන්න එක. ආත්ම දමනය කරන එක. ආත්ම දමනය ඇති කරගන්න එක. ඒ ආත්ම දමනය ඇති කර ගැනීම උදෙසා වන අනුශාසනාවයි මේ උතුම් පොසොන් පොහොය දවසේ සිද්ධ කරන්නේ. ඔබ පිටතින් යමක් ඉගෙන ගන්නට උත්සාහ කරන්නේ නැතුව මේ අනුශාසනය මේ භාවනාව අත්වලක් බවට පත් කරගෙන තමන් පිළිබඳව අධ්‍යයනය කරන්නට තමන් පිළිබඳව ගවේෂණය කරන්නට මේ මොහොත තුල තමන්ගේ මනසේ ස්වභාවය පිළිබඳව සොයා බලන්නට පුරුදු වෙන්නට ඕනේ. උනන්දුවක් ඇති කරගන්නට ඕනේ. පින්නතුනේ සැබෑ ධර්මය කියලා කියන්නේ ඔබගේ ජීවිතේ පරිබාහිරින් තියෙන දෙයක් නෙවෙයි. පරිබාහිරින් තියෙන දෙයක් නෙවෙයි. ඒක ඔබ තුල තියෙන දෙයක්. ඔබ තුල තියෙන දෙයක්. ඔබ මේ ධර්මය බාහිර ලෝකයෙන් සොයා යන්නේ නැතිව තමා තුලින්ම මතු කරගන්නට වෙරදරනවා නම් ඔබට පුළුවන් ධර්මයේ තුල විකසිත වන්නට. මිනිස්යාට මොකද උනේ? මිනිස්යාට මොකද වෙන්නේ? තව ඉස්සරහට මොකක් වෙයිද? ඒ ආදී වශයෙන් තමන්ම අවබෝධ කරගන්න ඕනේ. තමන් පුද්ගල ධර්මයකට ඇහුම්කන් දෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. පුද්ගල ධර්මයකට. මේක අර හාමුදුරුවන්ගේ, මේක මේ හාමුදුරුවන්ගේ, මේක අර දේශකයාගේ, මේක අර දේශකයාගේ ආදි වශයෙන් කරුණු කාරණා ඔබට වැදගත් වෙන්නේ නැහැ. ඒ කාගෙන් උනත් යම් උපදේශයක් අරගෙන තමන්ගේ ආධ්‍යාත්මය තුල පවතින ගැටලුව වෙනත් විදිහකින් කියනවා නම් ඇනිච්ච කටුව හැදිච්ච තුවාලේ
නිරවුල් කර ගැනීම තමයි, ඉවත් කර ගැනීම තමයි, සූපත් කර ගැනීම තමයි ඔබගේ කාර්ය බවට පත් වෙන්නට ඕනේ. ඒ නිසා මේ මොහොත කුමක් හෝ ඉගෙන ගන්න වෙලාවක් නෙවෙයි. ඔබගේ ජීවිතයේ සෑම මොහොතක්ම ගත වෙලා ගියේ යමක් ඉගෙන ගැනීම සඳහා වෙන්නට පුළුවන්. යමක් බුද්ධිකරණය කර ගැනීම සඳහා වෙන්නට පුළුවන්. නමුත් පින්නතුනි, මේ මොහොත කුමක් හෝ ඉගෙන ගන්නා වේලාවක් නෙවෙයි. මොනවා හරි කරන වේලාවකුත් නෙමෙයි. මේ මොහොත තමා දෙසම, තමන්ගේ ආධ්‍යාත්මයේ දෙසම බලන මොහොත. බලන්න, ඇසින් ඇස දිහා බලපුවාම මොනවද පේන්නේ? කනෙන් කන දිහා බලපුවාම මොනවද පේන්නේ? නාසයෙන් නාසය දිහා බලපුවාම මොනවද පේන්නේ? දිවෙන් දිව දිහා බලපුවාම මොනවද පේන්නේ? කයෙන් කය දිහා බලපුවාම මොනවද පේන්නේ? ඒ වගේම මනසින් මනස දිහා බලපුවාම මොනවද පේන්නේ? ගාම්භීර කරුණක් පින්නතුනි දේශනා කළේ ඔබ වෙනුවෙන්. එහෙන් ඇහැ දිහා කොහොම හරි බැලුවා කියමුකෝ. ඒත් කොහොමද කනෙන් කන දිහා බලන්නේ? නාසයෙන් නාසය දිහා බලන්නේ? දිවෙන් දිව දිහා බලන්නේ කියලා ඔබට සිතෙන්නට පුළුවන්. පින්නතුනේ, ඒක තමයි සුවිශේෂී නිවන් මඟ. නිවනේ පිළිවෙල. හරිම නිසලයි. හරිම සංසුන් ස්වභාවයක් තියෙන්නේ. මේ ඉන්ද්‍රයන් ස්වභාවයෙන් සංසුන්. මේ ඉන්ද්‍රයන් අස්වාභාවික කරන්නේ, අසංසුන් කරන්නේ අවිද්‍යා සහගත මමංකාරය. අවිද්‍යා සහගත මමංකාරය. එම මත්වේ පදනම් වූ විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, ඒ සමග කැටිවන කාමරාග, ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිද්‍යා කියන ධර්මතා. ඒ සියල්ල එක රාශිය වුණු තැන තමයි
අසංවර බව ඇති කරන්නේ. මනුෂ්‍යයාගේ කලබලයට හේතුව මනුෂ්‍යයා තුළ පවතින අවිද්‍යාව. අවිද්‍යාව නිසා එක පදනම් කරගෙන සකස් වුණු ලෝකය අවිද්‍යා සහගත ලෝකයක්. පින්නතුනේ හිරුසඳු පෑවුවට මිනිස්සු ආලෝකමත් වෙන්නේ නැහැ. නුවණින් අන්ධනම් ප්‍රඥාවෙන් අන්ධනම් හිරුසඳ දෙක බැසගිය අමාවක දවසේ ආලෝකයෙන් ජීවත් වන්නට පුළුවන් ප්‍රඥාලෝකේ උදා කරගත්ත කෙනෙකුට ඔබ කල්පනා කරලා බලන්න ඔබ තුල තියෙන්නේ භාෂාත්මක භාෂාව හා බැඳුණු අවිද්‍යාවක්ද? ඔබ තුල තියෙන්නේ පුද්ගලත්වය හා බැඳුණු අවිද්‍යාවක්ද? ඔබ තුල තියෙන්නේ ජාතිකත්වය ආගමිකත්වය හා බැඳුණු අවිද්‍යාවක්ද? ඒ වගේම ඔබ තුල තියෙන්නේ මමත්වයේ අවිද්‍යාවක්ද? කවුද මම කියන ප්‍රශ්නයට එහෙම නැත්නම් මම කියන්නේ කාටද කියන ප්‍රශ්නයට හරියට උත්තරයක් හොයාගන්නට ඕනේ පින්නතුනි. මගේ හැඩය මොකද්ද කියලා හරියටම බලා ගන්න ඕනේ. මම ඉන්නේ කොහෙද කියලා හොයා ගන්න ඕනේ. ඒ හදාගත්ත මම කරන්නේ මොනවද කියලා හොයා ගන්නත් ඕනේ. ඒ වගේම ඒ කරන දේවල් වල ප්‍රතිඵලය මොකද්ද කියලා හොයා ගන්න ඕනේ. ඒ කලින් සඳහන් කළ සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක වෙන්නේ පින්නතුනි විඥාන පද්ධතියක්. ඒ විඥාන පද්ධතිය ලෝතර බුදුරජාණන් වහන්සේ උපමා කරනවා මිරිඟුවකට. ඇයි මිරිඟුවකට උපමා කළේ? මිරිඟුව කියලා කියන්නේ මහා පුදුමය දනවන දෙයක්. මිනිස්සෙකුට වේවා සත්වයකට වේවා මිරිඟුවේ ස්වභාවය තමයි විශාල ජලස්කන්ධයක් ලෙස ඈතින් පෙන්눔 කරනවා. ඈතින් පෙන්눔 කරනවා. පිපාසිත මිනිසයා හෝ සත්වයා පිපාසය හේතු කොටගෙන ජලය සොයාගෙන දුවනවා. ජලය සොයාගෙන දුවනවා. ගිහිල්ලා බලපුවාම එතන ජලය නෑ. ජලය නෑ. එතන ඇහැ රැවටුණා. සිත රැවටුණා. පින්නතුනි අන්න ඒ වගේ තමයි Taman තුල තියෙන මමංකාරය. මමංකාරය ලෙස දැනුණත්
නිතරම ඒ වෙනුවෙන් නොවෙහෙස වුණත් එක ඵලදායී ලෙස පෙනුනත් නුවණ මෙහෙවා දකිනකොට නුවණ මෙහෙවා හිතනකොට එවැනි දෙයක් හොයාගන්නට බැහැ පින්නතුනේ. ආධ්‍යාත්මික හිතේ යම් රැවටීමක් තියෙනවා. ඒ රැවටුණු චිත්තය, ඒ රැවටුණු දෘෂ්ටිය දුරු වෙන තුරාම ඔබේ ආධ්‍යාත්මයට ඔබ අනුශාසකයෙක් වගේම ගුරුවරයෙක් වෙන්න. මඟ පෙන්වන්නෙකු වෙන්න. එහෙම කටයුතු කිරීමෙන් විතරයි ඔබේ ආත්ම දමනය සිද්ධ කරගන්නට හැකියාවක් ලැබෙන්නේ. මේවා නිවැරදි ආකාරයෙන් තේරුම් ගන්නේ නැත්තේ ඇයි කියන කාරණය තේරුම් ගන්න තුරුම සැනසීම කියන කාරණාව මනුෂ්‍යයාට අහිමි වෙනවා. අවිද්‍යාත්මක ලෙස මේ චින්තන ධාරාව ගලාගෙන යනවා. ඒ ගලාගෙන යන සෑම තැනකම ලෝභ, ද්වේෂ, මෝහ, මදමාන, ඊර්ෂ්‍යා වැනි අකුසල කර්ම වලින් මනස පිරෙනවා. එවැනි අවස්ථාවකදී තමන්ගේ හිත අන්තගාමීත්වයට යොමු වෙනවා. ආවේගශීලීත්වය වැඩි වෙනවා. එසේ වීම තුළ මානසික සහනය කියන දේ නැති වෙනවා. මෙහි සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ කියන කාරණය යථාබෝධ කළ කෙනෙකුට තමන් නිර්මාණය කරගත් රාමුවෙන්, හැඩයෙන් ඔබට තමන්ගේ හිත යොමු කරන්නට පුළුවන්. ඒ රාමුව විනිවිද ලෝකයේ දකින්නට පුළුවන්. පින්නතුනේ, මමත්වයෙන් හිතන්නට ගියොත් බැඳී යන්නේ මමත්වයටමයි. මමත්වයෙන් තොරව මේ ලෝකයේ දෙස බලන්නට පුහුණු වුණොත්, ඔබගේ දර්ශනය යොමු වුණොත්, ඔබ නිදහස් වන්නේද මමත්වයෙන්? මමත්වයෙන් යුක්තව බලන කෙනාට තියෙන්නේ සීමා සහිත දැනුමක්. සීමා සහිත දැනුමක්. පෙර ඇසූ ධර්මය සහ ඒ ඇසූ ධර්මයේ සංකලනය තුලින් ගොඩනගා ගන්නා ලද චින්තනයක්. නමුත් සම්‍යක් දර්ශනයට පත්වන කෙනා ලෝකයේ දෙස බලන්නේ සුවිශේෂී ඇසකින්. සුවිශේෂී ඇසකින්. ඒක තමයි විමුක්ති ඇස. ඒක තමයි ලෝකෝත්තර ඇස. ඇත්ත ඇති සැටියෙන් දකිනවා. ඇත්ත ඇති සැටියෙන් දකින්නට පුළුවන් කමක් නැහැ පෘථග්ජන මිනිස්සෙකුට. ඇති සැටි පෙනෙන්නේ
ලෝකෝත්තර ඥානයට පාත්‍ර වූ අයෙකුට පමණයි. ගොඩාක් දෙනෙක් ඇතිසැටි දකින්නෙත් සංකල්පයකින්. එක වැරදි. ශරීරයේ ඇති ස්වභාවය එහෙම නැත්නම් ශරීරයේ ඇතිසැටි ලේ මස් නහර ඇට කියලා සමහර අය හිතනවා. ඒක ඇතිසැටි නෙවෙයි. ඒකත් සංකල්පයක්. සංකල්පයෙන් තොරව නිදහස්ව බලන කෙනෙකුට ලස්සන දෙයක්වත් අවලස්සන දෙයක්වත් පිළිකුල් දෙයක්වත් ප්‍රශංසනීය දෙයක්වත් පෙනෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත తত্ত্বය. ඒක මනසේ පවතින රුචිකත්වයක්. ලස්සන කරගත්තොත් ලස්සනට පේනවා. අවලස්සන කරගත්තොත් අවලස්සනට පේනවා. රසවත් කරගත්තොත් රසවත් වෙනවා. නීරස කරගත්තොත් නීරස වෙනවා. ඒක තමයි ස්වභාවය. පරමාර්ථමය ස්වභාවය. සද්ධර්මය කියලා කියන්නේ පරමාර්ථමය දෙයක්. ඒක භෞතිකව දකින්න බෑ. ඒක දර්ශන සම්පත්තියක්. ඒ දර්ශන සම්පත්තිය ඉවහල් වෙන්නේ ආධ්‍යාත්මික ගැඹුරු මනස සංසුන් කර ගැනීම සඳහා පමණයි. ඒ තුලින් ගලා යන ධර්මයේ බාහිර විඥාන ධාතුන් ඔස්සේද ඉන්ද්‍රිය සංවරයක් ඇති කරන්නට තරම් කාය සංවරයක් ඇති කරන්නට තරම් ප්‍රබල ස්වභාවයක් පවතිනවා. ශක්තිමත් ස්වභාවයක් පවතිනවා. ඒ පුද්ගලයාගේ ධහම බවට පත් වෙන්නේ ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය කියලා කියන්නේ ධහමේ ස්වභාවය. ධහමේ ස්වභාවය. තථාගත ධර්මයට පිවිසෙන්න. පුද්ගල ධර්ම අතහරින්න. තථාගත ධර්මයට පිවිසෙන්න. පුද්ගල ධර්ම අතහරින්න. බහුවාද බහුමත අතහරින්න. සියලු බර හිස මත හිත මත තබාගෙන ගමන් කරන ඔබ තුල පවතින්නේ මහා වෙහෙසකාරී ස්වභාවයක්. පීඩාකාරී ස්වභාවයක්. එනිසා ධහමේ ස්වභාවය ඔබ තුලින් විකසිත වන්නට නම් සම්පූර්ණයෙන් ඔබේ මනස විවෘත කළ යුතුයි. සම්පූර්ණයෙන්ම විවෘත කළ යුතුයි. පුද්ගල මතවලින් පාලනය කරන තත්ත්වයෙන් ඔබ නිදහස් වෙන්න. මේ ලෝකේ තථාගතත්වය අවබෝධ කර ගැනීමට තියෙන එකම බාධාව තමයි පුද්ගලත්වයේ දැක්ම. පුද්ගලත්වයේ දැක්ම.
ඒ නිසා පුද්ගලත්වයේ පසකින් තබා විවෘතව සැහැල්ලුව වාසය කරන්න. කෙනෙක් නොවි දහම තුල සැරිසරන්න. නිදහස් වන්න. පූර්ණව නිදහස් වන්න. කිසිදු තැනක නොරැඳෙන්න. කිසිවකට නොබැඳෙන්න. මනසින් ඥානයෙන්. ඒ නිදහස මේ මොහොතේ මත් විඳින්න. ඔබ පාලනය විය යුත්තේ යම් දෙවියෙකුගෙන් නොවේ. ආගමකින් නොවේ. ඔබ විසින්ද නොවේ. වෙන කිසිවකු වෙතින්ද නොවේ. ඔබ සියලු පාලනයන්ගෙන් නිදහස් විය යුතුයි. පින්නතුනේ සමහර අය හිතනවා මේ ලෝකේ මිනිස්සු පාලනය වෙන්නේ දෙවියෙකුගෙන් කියලා. සමහර අය හිතනවා ග්‍රහවස්තුන්ගෙන් කියලා. එහෙම හිතලා ඒවට ජීවිතේ බාර දෙනවා. ඒවත් නැත්නම් තවත් කණ්ඩායමක් ඉන්නවා තමන්ගේ ජීවිතේ පාලනය වෙන්නේ ආගමෙන් කියලා හිතාගත් පිරිසක්. ආගමට බාර දෙනවා ජීවිතේ. ආගමත් වැඩක් නැහැ. දෙවියොත් වැඩක් නැහැ කියලා හිතන පිරිසකුත් අපි අතර ඉන්නවා. මම කැමති දේ මට වැටහෙන විදිහට මට අවශ්‍ය කරන විදිහට කරනවා කියලා ඒ පිරිස හිතනවා. පින්නතුනි ඔබ ඒ සියලු පාලනයන්ගෙන් නිදහස් විය යුතුයි. ඒ සියලු පාලනයන්ගෙන් නිදහස් විය යුතුයි. ඒ සෑම මොහොතකදීම ඔබ ඔබගේ ජීවිතය බාර දෙන්නේ මමත්වයට. මමත්වයට. සියලු පාලනයන්ගෙන් නිදහස් වූ තැන තියෙන්නේ ආර්ය ශ්‍රාවකත්වයක්. ලෝකෝත්තරත්වයක්. සෑම මිනිසෙක්ම පුද්ගලත්වයේ පාලනය තුල බැට කනවා. එහෙම නැත්නම් දේවත්වයේ පාලනය තුල අසරණව ජීවත් වෙනවා. එහෙමත් නැත්නම් ආගමික සංකල්පවල අතරමං වෙලා ජීවත් වෙනවා. පින්නතුනි සියල්ලෙන්ම නිදහස් වීම ආධ්‍යාත්මිකව නිදහස් වීම මොනතරම් වටිනවද? මේ ජීවිතයේදී ලබන්නට පුළුවන් ඉහළම වටිනාකම, ඉහළම දායාදය, ඉහළම සම්පත ඒකේ පවතිනවා. ඒක දුර්ලභ අවස්ථාවක්. මනුෂ්‍යාත්ම භාවය තුල ඒක ලබනවා නම් මනුෂ්‍යාත්මය තුල උච්චතම ප්‍රතිඵලයේ බවට පත් වෙනවා.
මිනිසත් බවක් ලබා තියෙනවා කියන මේ මහා ප්‍රසාදය සතුට ඔබ ජීවිතය තුළ ගලාගෙන යනවා. නොසිඳෙන දිහදාරාවක් ලෙසින්. ඒ ජීවිතය තුළදී ඒ පුද්ගලයා සොයා ගන්නවා මේ සියලු දුක් රැස මවන්නා වූ මිරිඟු ධර්මතාවය. ඒ තමයි පින්නතුනි අවිද්‍යාවේ මමංකාරය. අවිද්‍යාවේ මමංකාරය. ඒ අවිද්‍යාවේ මමංකාරය දුරු කළ විට මමෙක් නැත. එනිසා ලැබෙන දෙයක් අහිමි වන දෙයක්ද නැත. පින්නතුනි ඔබට මේ දේශනා තුළින් පැහැදිලි කරන්නේ යම් ක්‍රියාවක් සඳහා යොමු කිරීම නෙවෙයි. කිසිවක් නොකර සිටීමටද නොවේ. කිසිවක් ක්‍රියාවේ යෙදවීමට හෝ කිසිවක් නොකර සිටීම නොවේ. ඒ සඳහා දෙආකාරයෙන් කුමන ආකාරයට බැසගත්තත් ඒ සෑම අවස්ථාවකම ඔබ තුල සිද්ධ වෙන්නේ මමංකාරය පෝෂණය වීම. ඔබ කියා පුද්ගලයේ ඔබ තුල ජීවත් වෙනවා පින්නතුනි. ඔබ කියා පුද්ගලයෙක් ඔබ තුල ජීවත් වෙනවා. එම පුද්ගලයාගෙන් වැඩ ගැනීම ඔබේ සිරිත උනත් නිර්වාණය වෙනුවෙන් එම පුද්ගලයාගෙන් ගන්නට පුළුවන් කිසිදු වැඩක් නැහැ. කිසිදු ප්‍රතිඵලයක් නැහැ. ඔබ තුළ පුද්ගලත්වයේ තියෙන්නේ දුක වැඩි කරන්නට, ප්‍රශ්න වැඩි කරන්නට, ගැටලු නිර්මාණය කරන්නට. ඒ නිසා පින්නතුනි මමත්වයෙන් පුද්ගලත්වයෙන් තොර වූ මාර්ග පිළිවෙත ඔබ අදම ආරම්භ කළ යුතු ඇත. ඔබ සමග ඔබ සටන් නොකරන්න. ඔබ සමග ඔබ සටන් නොකරන්න. ලිහිල් වන්න. ඔබ වටා සිර කූඩුවක් නිර්මාණය කර ගැනීමෙන් වළකින්න. නිරායාසයේ නිර්වාණය, නිදහස, සැනසීම අත්දකින්නතුරු ඒ පිළිබඳ කිසිදු ආකල්පයක් ඇති කර නොගන්න. ඔබ ගලා යා යුත්තේ, පාවීගෙන යා යුත්තේ මමත්වයේ තුලට නොවේ. ඔබ ගලා යා යුත්තේ දහමේ ස්වභාවය වෙතටයි. ඔබේ පැවැත්මට බාහිරව යම් යම් දේ ආරෝපණය කිරීමට උත්සාහ නොකරන්න. මුළු සමාජයම ඔබට උගන්වන්නේ ඔබ මතට යම් යම් දේ
පටවා ගන්නා ලෙසයි. රාමු වලින් පිරුණු මනසක් ඔබේ හිස මත තබා නොගන්න. මෙම දේශනා ගැඹුරින් නුවණින් විමසා ප්‍රත්‍යක්ෂ කරගන්න. එවිට වචනේ ඉක්මවා ගිය සදහම් හඬක් ඔබට ඇසේවි. වචනේ ඉක්මවා ගිය සදහම් හඬක් ඔබට ඇසේවි. වචන නොමැතිව ලෝකේ දකින්න. වචන නොමැතිව ලෝකේ විඳින්න. එවිට ඔබ සත්‍ය තුල ජීවමාන වනු ඇත. පොසොන් පුර 15ක් පොහොය දවසේ භාවනා වැඩසටහන මෙතකින් නිමාවටපත් වෙනවා. ඒ සත්‍ය තුල ජීවමාන වන්නට ඒ දහමේ මිහිර විඳින්නට සද්ධර්මයේ මිහිර විඳින්නට රසය විඳින්නට ඔබට ශක්තිය ලැබේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.